ආදරණීය දරුවනේ ජීව විද්‍යාව ගැටලු 5000ක් විසඳීමේ දැවැන්ත වැඩපිළිවෙලේ 10 වන අදියරටයි ඔබ මේ සූදානම් වෙන්නේ. එතකොට අපි පසුගිය ප්‍රශ්න පත්‍ර 9 තුලදී එක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 50 බැගින් ප්‍රශ්න 450ක් මේ වන විට සාකච්ඡා කරලා අවසන්. මේ ප්‍රශ්න 450 තුලදී විවිධ පාඩම් වලට අදාළ විවිධ විෂය කොටස් වලින් ඒ විෂය කරුණු ඉස්මතු වෙන විදිහටයි ප්‍රශ්න සකස් කළේ. ඒ වගේම විෂය කරුණු ගණනාවක් පිළිබඳ මතකය ඔබේ ආවර්ජනය කිරීමට මම සමත් වුණා කියලා හිතනවා. ඉතින් එහෙමනම් අද ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න පත්‍රාංක 10 තුල එවැනිම තවත් විෂය කරුණු ගණනාවක් සාකච්ඡා කරන ප්‍රශ්න 50ක් මම ඔබ වෙත ගෙන එනවා. අදත් ප්‍රශ්න පත්‍රය තුලදී හැඳින්වීම පාඩමේ සිට අපේ පළමු ඒකකයේ ඉඳලා අපේ 10 වන ඒකකය වන විවහාරික ජීව විද්‍යාව දක්වාම ප්‍රශ්න පෙළගස්වලා තියෙනවා. එhmenan ඔබ මුලින්ම සුපුරුදු පරිදි කාලරාමුවක් යටතේ මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා ඊට පස්සේ අපේ පිළිතුරු සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. පැය දෙකක කාලයක් ඔබට වෙන් කරලා තියෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට. මීට අදාළ PDF ෆයිල් එක බාගත කරගෙන පිළිතුරු සැපයීමෙන් පසුව මේ පාඩමේ පිළිතුරු සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාවට ඔබට එකතු වන්න පුළුවන්. එhmenan අපි පිළිතුරු සාකච්ඡාවත් සමග එකතු වෙමු. පළමු ප්‍රශ්නය. දරුවනේ අජීවී ද්‍රව්‍ය පෙන්වන ජීව ලක්ෂණ දෙකක් ලියන්න. අජීවී ද්‍රව්‍ය කොයිම වෙලාවකවත් ජීව ලක්ෂණ සියල්ල එකවර පෙන්වන්නේ නැහැ. ජීව ලක්ෂණ සියල්ලම එකවර පෙන්වන්නේ ජීවීන් පමණයි. එහෙම නැත්නම් ජීව ලක්ෂණ ජීවන චක්‍රයේ කුමන හෝ අවධියක පෙන්වන්නේ ජීවීන් පමණයි. අජීවීන්ට ජීව ලක්ෂණ එකක් දෙකක් පෙන්වන්න පුළුවන්. නමුත් සියලුම ජීව ලක්ෂණ එකවර පෙන්වීමේ හැකියාවක් ඒ අජීවී ද්‍රව්‍ය වලට නැහැ. නමුත් අජීවී ද්‍රව්‍ය පවා පෙන්වන ජීව ලක්ෂණයක් දෙකක් තියෙනවා. එකක් තමයි තරංග චලනය වීම, අනිත් එක ස්පටික වර්ධනය වීම. ස්පටික වර්ධනය වීම සහ තරංග චලනය. දැන් ස්පටික වර්ධනයේ මූලිකම හේතුව තමයි මේ පාෂාණ ඇතුලේ සිද්ධ වෙන විවිධ රසායනික ප්‍රතික්‍රියා. ඒ නිසා ස්පටික වල යම්කිසි වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තරංග චලනය. දැන් නිශ්චල ජල පෘෂ්ඨයක් තියෙනවා නම් අපි ඒකට ගල් කැටයක් දැම්මොත් මොකද වෙන්නේ? ජල තරංග ඇති වෙනවා. ඒ ඇතිවන ජල තරංග ඇති වෙච්ච ස්ථානයේ ඉඳලා අර භාජනයේ බිත්තිය දෙසට ගමන් කරනවා. අපිට එහෙම පේනවා. එතකොට ජල තරංග වගේ තරංග චලනය වීමක්, ඒ වගේම ස්පටික වර්ධනයක් තමයි අජීවී ද්‍රව්‍ය විසින් පෙන්වන ජීව ලක්ෂණ ලෙස අපි අදහස් කරන්නේ. හරි. අපිට එහෙමනම් පිළිතුර ලියන්න පුළුවන්. අජීව ද්‍රව්‍ය පෙන්වන ජීව ලක්ෂණ දෙකක්. එක තරංග චලනය, දෙක ස්පටික වර්ධනය. තරංග චලනය සහ ස්පටික වර්ධනය තමයි අජීව ද්‍රව්‍ය පෙන්වන ජීව ලක්ෂණ විදිහට අපිට සඳහන් කරන්නට හැකියාව ලැබෙන්නේ. අපි දැන් එහෙමනම් දෙවන ප්‍රශ්නයට යමු. ශාක දේහයේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගණන කොපමණද කියලා අහනවා. දැන් ශාක දේහය ගත්තොත් මේ කරුණු අපි සාකච්ඡා කළා. ශාක දේහයේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් තියෙනවා. මේ 17න් අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9ක් තියෙනවා. ඒක තමයි පිළිතුර. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. අංශු මාත්‍ර 8යි. අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගණන 9යි. දැන් අපි මතක් කරගත්තොත් තවත් එක වතාවක් මොනවද මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9 කියලා? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස්, සල්ෆර්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්. මේ තමයි අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9. දැන් එතකොට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මොනවද? අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 8ක් තියෙනවනේ. මේ 8ට අයිති වෙනවා බෝරෝන්, ක්ලෝරින්, කොපර්, ඒ වගේම යකඩ, මැංගනීස්, මොලිබ්ඩිනම්, ඒ වගේම නිකල් සහ සිංක්. බෝරෝන්, ක්ලෝරින්, කොපර්, යකඩ, මැංගනීස්, මොලිබ්ඩිනම්, නිකල්, සිංක්. මේවා තමයි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. ඒ අනුව ප්‍රශ්නය තුල අහන්නේ ශාක දේහයේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගණන කොපමණද?
අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9ක් දකින්න පුළුවන් ශාක දේහේ. තුන්වන ප්‍රශ්නයට යොමුවෙමු. ආසක්තිය යනු කුමක්ද? දැන් පසුගිය ප්‍රශ්න පත්‍රයකදී අපි සාකච්ඡා කරා සංශක්තිය කියන්නේ මොකක්ද කියලා. සංශක්තිය කියලා කියන්නේ ජලාණු අතර ඇතිවන ආකර්ෂණ බලය. හයිඩ්‍රජන් බන්ධන මගින් ජලාණු අතර ඇති කරන ආකර්ෂණ බලයට තමයි සංශක්තිය කිව්වේ. නමුත් ආසක්තිය කියලා කියන්නේ ජලාණු වෙනත් අණු සමග ඇති කරගන්නා ආකර්ෂණය. මෙතනදී වෙනත් අණු කියන්නේ විශේෂයෙන්ම සෛල බිත්තිවල ඉන්න සංඝටක සමග ජලාණු ඇති කරගන්න ආකර්ෂණ බලයට තමයි ආසක්තිය කියලා කියන්නේ. ඒකත් පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේදී වැදගත් වෙනවා ජලයට. ඒ අනුව ආසක්තිය අණු ජලාණු වෙනත් අණු සමග ඇති කරගන්නා ආකර්ෂණ. නැත්තම් අසමාන අණු අතර ඇතිවන ආකර්ෂණ බල. එහෙම කියන්නත් පුළුවන්. ජලාණු වෙනත් අණු සමග ඇති කරගන්නා ආකර්ෂණය. ඒක තමයි ආසක්තිය කියලා අදහස් කරන්නේ. ජලාණු වෙනත් අණු සමග ඇති කරගන්නා ආකර්ෂණයට තමයි ආසක්තිය කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. මොනොසැකරයිඩ් වල මූලික භෞතික රසායනික ලක්ෂණ මොනවාද? කොයිතරම් සරල ප්‍රශ්නයක්ද දරුවෝ. අමාරු නෑ. හැබැයි අහන්න පුළුවන් විභාග මට්ටමේ ප්‍රශ්න. දැන් මොනොසැකරයිඩ් තමයි අපිට මුණ ගැහෙන සරලතම කාබෝහයිඩ්‍රේට වර්ගය. ඒගොල්ලන්ගේ තියෙන මූලික භෞතික රසායනික ලක්ෂණ මොනවාද? සියලුම මොනොසැකරයිඩ් අපේ මේ දිවේ ගෑවුනත් ඇති අපිට දැනෙන්නේ පැණි රහක්. ඒ නිසා මොනොසැකරයිඩ් සියල්ලම පැණි රහයි. ඒ හින්දා අපි යාලට සීනි කියලා කියනවා. මොනොසැකරයිඩ් සියල්ලම පැහැදිලිවම ජලයේ හොඳින් දිය වෙනවා. ඊටාම හොඳින් ජලයේ දිය වෙන නිසා ජල ද්‍රාව්‍යයි සියල්ලම. මොනොසැකරයිඩ් සියල්ලම ස්පටික බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා ස්පටිකීකරණයට ලක් කරන්න පුළුවන් සියල්ලම. මොනොසැකරයිඩ් සියල්ලම ඔක්සිහාරක ගුණ පෙන්වනවා. ඔක්සිහාරක ගුණ. ඔන්න වැදගත් කරුණක්. ඔක්සිහාරක කියන්නේ මොනවටද? දරුවනේ ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එතකොට යම්කිසි සංයෝගයකට හැකියාවක් තියෙනවා නම් තවත් තමන් ඉදිරියේ ඉන්න වෙනත් ද්‍රව්‍යයකට තමන් සතු ඉලෙක්ට්‍රෝන ඒ ඉදිරියෙන් ඉන්න ද්‍රව්‍යයට ලබා දෙන්න හැකියාවක් තියෙනවා නම් එතකොට තමන් තමයි ඔක්සිකරණය වෙන්නේ. අර තමන් ඉදිරියේ ඉන්න ආගන්තුක ද්‍රව්‍යයක් ඉන්නවනම් එයා තමයි මේ ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිහරණය වෙන්නේ. එතකොට යම්කිසි සංයෝගයක් ඔක්සිහරණය කරවන්න තව කෙනෙක්ට හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව තියෙන කෙනාට කියන්නේ ඔක්සිහාරකයෙක් කියලා. මොකද ඔක්සිහාරකයා හැම වෙලාවෙම කරන්නේ තමා ඉදිරියේ පවතින ද්‍රව්‍ය ඔක්සිහරණයට ලක් කිරීම. එතකොට තමන්ට වෙන්නේ මොකද්ද? තමන්ට වෙන්නේ තමන් එයාව හරණය කරනවා නම් තමන් ඔක්සිකරණය වෙනවා. දැන් මම කියනවා මගේ ළඟ ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙනවා. මම කැමතියි ඔබට මේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන්න. ඔබටම විතරයි මේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන්න. වෙන කාටවත්ම මම දෙන්නේ නැහැ. දැන් එතකොට ඔබට ඇති වෙනවා මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට පෙළඹවීමක්. මෙච්චරම කියන නිසා ඉලෙක්ට්‍රෝන ගන්න හිතෙනවා. එතකොට ඔබේ හිතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට පෙළඹීමක් ඇති වෙනකොට ඔබ කියනවා එහෙනම් මට මේ ඉලෙක්ට්‍රෝන ටික දෙන්න. එතකොට ඒ කියන සැනින් මම මගේ ඉලෙක්ට්‍රෝන ටික ඔබට ප්‍රදානය කරනවා. මම පිට කරනවා. එතකොට මට වෙන්නේ මොකද්ද? මට වෙන්නේ මම ඔක්සිකරණය වෙනවා. හැබැයි ඔබේ හිතේ පෙළඹවීමක් ඇති කරා මගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සඳහා. එතකොට ඔබ මගේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඔබ හරණය වෙනවා. හැබැයි ඔබව හරණය කරන්න පෙළඹුවේ කවුද? මම. ඒ නිසා මට තමයි ඔක්සිහාරකයා කියන්නේ. ඔක්සිහාරකයාගේ කාර්යභාරය තමයි ඉදිරියේ ඉන්න ද්‍රව්‍යයන් ඔක්සිහරණයට ලක් කරවීම. හැබැයි තමන්ට වෙන්නේ ඔක්සිකරණය. තමන් ඔක්සිකරණය වෙමින් අනේකාව ඔක්සිහරණය කිරීම තමයි ඔක්සිහාරකයාගේ විශේෂත්වය. එතකොට මේ මොනොසැකරයිඩ් පවුලේ ඉන්න හැම සමාජිකයෙක්ම තමන් ඉදිරියේ ඉන්න ද්‍රව්‍ය ඔක්සිහරණයට ලක් කරවලා තමන් ඔක්සිකරණයට පත් වෙනවා. තමන් ඔක්සිකරණය වෙනවා ඉදිරියේ ඉන්න ද්‍රව්‍ය ඔක්සිහරණයට ලක් කරනවා. ඒක තමයි ඔක්සිහාරක සංයෝගවල ස්වභාවය. එතකොට මොනොසැකරයිඩ් පවුලේ සියලුම සමාජිකයන් ඔක්සිහාරක සංයෝග විදියට ක්‍රියා කරනවා. ඒ වගේම මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය ගැනත් මේ වෙලාවේ කාරණා කීපයක් මතක් කරන්න ඕනේ. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය CH2O වාරයක් N. මොකද කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය CX H2O Y නේ. මොනොසැකරයිඩ් වලට එද්දි X හා Y කියන්නේ 3 හෝ 3ට වැඩි පූර්ණ සංඛ්‍යා. ඒ නිසා අපිට X වෙනුවට Y වෙනුවට X උත් සමාන ඉලක්කම් ආදේශ කරන්න පුළුවන්.
ඒ අනුව තමයි CH2O වාරයක් N කියලා පොදු අණුක සූත්‍රයක් ගොඩ නැගුවේ. මේ කාරණා ටික තමයි දරුවනේ අපි මෙතන සටහන් කරන්නට ඕනේ. අපි සටහන් කරමු මොනොසැකරයිඩ්. පැණි රස ඇති බැවින් සීනි වේ. පැණි රස නිසා සීනි කියලා කියනවා. සියල්ල ඉතා හොඳින් ජලයේ දියවේ. සියල්ල ඉතා හොඳින් ජලයේ දියවේ. නැත්නම් සියල්ල ජල ද්‍රාව්‍යයි. ඊළඟට සියල්ල ස්පටික බවට පත්වේ. වෙන විදිහකට කියන්න පුළුවන් ස්පටිකීකරණයට ලක් වේ. ස්පටිකීකරණයට ලක් වේ. ඒ වගේම සියල්ල ඔක්සිහාරක සීනි. සියල්ල ඔක්සිහාරක සීනි වේ. ඒ වගේම පොදු අණුක සූත්‍රය CH2O වාරයක් N. පොදු අණුක සූත්‍රය CH2O වාරයක් N. මෙන්න මොනොසැකරයිඩ් වල මූලික භෞතික රසායනික ලක්ෂණ. පැණි රසයි ඒ හින්දා සීනි කියලා කියනවා. සියල්ල ඉතා හොඳින් ජලයේ දිය වෙනවා. සියල්ල ස්පටික බවට පත් වෙනවා නැත්නම් ස්පටිකීකරණය වෙනවා. සහ සියල්ල ඔක්සිහාරක සීනි විදිහට හඳුන්වනවා. පොදු අණුක සූත්‍රය CH2O වාරයක් N. හරි. එහෙනම් දරුවනේ අපි පස්වෙනි ප්‍රශ්නයට යමු වෙමු. ඩයිසැකරයිඩ් වල මූලික භෞතික සහ රසායනික ලක්ෂණ මොනවද? පොලිසැකරයිඩ් වලට සමගාමීව තවත් ප්‍රශ්නයක්. ඩයිසැකරයිඩ් වල මූලික භෞතික රසායනික ලක්ෂණ මොනවද? දරුවනේ ඩයිසැකරයිඩ ගත්තම ඒවත් පැණි රහයි. ඒ නිසා සියලු ඩයිසැකරයිඩ වල පැණි රසක් තියෙන නිසා සීනි කියලා හඳුන්වනවා. දැන් සාමාන්‍ය පෙළ මට්ටමේදී දරුවන් ඉගෙන ගන්න විෂය කරුණක් මමත් අහලා තියෙනවා. මේ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩේ පැණි රහ නැහැ කියලා. මේ කරුණේ යම්කිසි වැරද්දක් තියෙනවා. ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩේ පැණි රහයි. හැබැයි විශේෂත්වය තමයි එහි පැණි රස බව අනෙකුත් ඩයිසැකරයිඩ් වලට සාපේක්ෂව අඩුයි. පැණි රස අඩුයි මිසක් පැණි රහ නැහැ නෙමෙයි. ඒ නිසා මේ වගේ වැරදි කරුණු පාඩම් කරන් විභාගෙට යන්න එපා. ඔබට විභාගෙදී ඒක ලොකු පාඩුවක් වෙයි. ඒ නිසා මතක තියාගන්න ලැක්ටෝස් පැණි රහයි. හැබැයි පැණි රස බව අඩුයි. පැණි රහ නැහැ කියලා කිව්වොත් ඒක වැරදි. ඒ අනුව සියලුම ඩයිසැකරයිඩ් පැණි රසකින් යුක්තයි. ඒ හින්දා අපිට ඩයිසැකරයිඩ් සියල්ලටම සීනි කියන්න පුළුවන්. ඒ වගේම සියලුම ඩයිසැකරයිඩ් දරුවනේ ඊටාම හොඳින් ජලයේ දිය වෙනවා. ජල ද්‍රාව්‍ය. සියලුම ඩයිසැකරයිඩ් ස්පටික බවට පත් කරන්න පුළුවන්. ස්පටිකීකරණයට ලක් කරන්න පුළුවන්. ස්පටික බවට පත් වෙනවා. හැබැයි ඩයිසැකරයිඩ් සියල්ලම ඔක්සිහාරකයි කියන්න නම් බැහැ. සමහර ඩයිසැකරයිඩ් ඔක්සිහාරකයි, සමහර ඩයිසැකරයිඩ් නිර්ඔක්සිහාරකයි. ඔක්සිහාරක නෙමෙයි. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ නිර්ඔක්සිහාරකයි කියලා. දැන් මෝල්ටෝස්, ලැක්ටෝස් වගේ ඩයිසැකරයිඩ් ඔක්සිහාරක ඩයිසැකරයිඩ් වෙද්දි අනෙක් ඩයිසැකරයිඩ් වන විශේෂම සුක්‍රෝස් නිර්ඔක්සිහාරක ඩයිසැකරයිඩයක් කියලයි හඳුන්වන්නේ. දැන් ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන්. මෙතනදී ග්ලයිකොසිඩික් බන්ධනය ඇති වෙනකොට එක මොනොසැකරයිඩ් අණුවක H ධනායනයකුත් අනෙත් මොනොසැකරයිඩ් අණුවෙන් OH ඍණ කාණ්ඩයකුත් ඉවත් වෙලා ජල අණුවක් නිපදවීම සිද්ධ වෙනවා. ඒ නිසා ඩයිසැකරයිඩ් නිපදවීමේදී ඩයිසැකරයිඩයේ ප්‍රධාන ඵලයේ වශයෙන් ලැබෙද්දී අතුරු ඵලයක් විදිහට ජලය නිර්මාණය වෙනවා. ඒ සංගණන ප්‍රතික්‍රියා කීපයත් අපි මතක් කරලා ඉමු. හරි. එහෙමනම් ඩයිසැකරයිඩ් වල මූලික භෞතික රසායනික ලක්ෂණ මොනවද? පළවෙනි එක තමයි සියල්ල පැණි රස ඇති බැවින් සීනි වේ. සියල්ල පැණි රස ඇති බැවින් සීනි වේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක සියල්ල ජල ද්‍රාව්‍ය වේ. සියල්ල ජල ද්‍රාව්‍යයි. තුන්වෙනි කාරණාව සියල්ල ස්පටික බවට
පත් කළ හැකිය. සියල්ල ස්පටික බවට පත් කරන්න පුළුවන්. හතරවෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි දරුවනේ සමහරක් ඩයිසැකරයිඩ් ඔක්සිහාරකයි. කවුද? අපිට කියන්න පුළුවන් මෝල්ටෝස්, ලැක්ටෝස්, ඔක්සිහාරක සීනි වන අතර සුක්‍රෝස් නිරොක්සි හාරක වේ. නිරොක්සි හාරක සීනි වේ. පිතන සීනි කියලම ලියමු. නිරොක්සි හාරක සීනි වේ. මොකද පැණුරා නිසා සීනි තමයි. දැන් මෙතනදී මම ඔබේ දැනගැනීම පිණිස මේ ටික ලියන්නම්. මේ සමීකරණ ටික ග්ලූකෝස් ධන ග්ලූකෝස්. ග්ලූකෝස්ලා දෙන්නෙක් එකතු වෙලා අපි මෙවැනි සමීකරණ වලට මෙවැනි ප්‍රතික්‍රියා වලට කියනවා සංගණන ප්‍රතික්‍රියා කියලා. එහෙනම් සංගණනය වෙලා ලබා දෙනවා මෝල්ටෝස් ධන ජලය. ඊළඟ සමීකරණය තමයි ග්ලූකෝස් ධන ගැලැක්ටෝස්. සංගණනයට ලක් වෙනවා සංගණන ප්‍රතික්‍රියාවක්. ලැක්ටෝස් ධන ජලය ලබා දෙනවා. ඒ වගේම ග්ලූකෝස් ෆ්රුක්ටෝස් සංගණනයට ලක් වෙලා සුක්‍රෝස් ධන ජලය ලබා දෙනවා. හරි. ඒ අනුව ඩයිසැකරයිඩ් වල මූලික භෞතික සහ රසායනික ලක්ෂණ අපි සාකච්ඡා කළා 4ක්. ඒ වගේම ඩයිසැකරයිඩ් නිර්මාණය වන ප්‍රතික්‍රියා ටික සංගණන ප්‍රතික්‍රියා ටිකත් මම ලිව්වා. මූලික ලක්ෂණ ටික මොනවද? සියල්ලම පැණි රහයි. ඒ හින්දා සීනි කියලා හඳුන්වන්න පුළුවන්. සියල්ලම ජලය හොඳින් ද්‍රාව්‍ය වෙනවා. සියල්ලම ස්පටික බවට පත් වෙනවා. මෝල්ටෝස් ලැක්ටෝස් වැනි ඩයිසැකරයිඩ් ඔක්සිහාරක සීනි බවට පත් වෙන අතරේ සුක්‍රෝස් වැනි ඩයිසැකරයිඩ් නිරොක්සිහාරක සීනි ලෙස පවතිනවා. එවනම් දරුවනේ අපිට 6 වෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙන්න පුළුවන්. ප්‍රෝටීන සෑදීමට දායක වන මානව දේහයේ ඇති ඇමයිනෝ අම්ල ගණන කොපමණද? ඇත්තටම ප්‍රෝටීන නිර්මාණය කිරීමට දායක වන එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල වර්ග 20ක් පමණ ඉන්නවා. වර්ග 20ක් පමණ දකින්න පුළුවන්. හරිම සරල ප්‍රශ්නයක්. හරි. මේ ප්‍රශ්නය තුලින් තව මූලික කාරණා කීපයක්ම මම ඔබට ඉදිරිපත් කිරීමට කැමතියි දරුවෝ. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය පොඩ්ඩක් මතක් කරගත්තොත් ඇමයිනෝ අම්ලයක් නිර්මාණය වෙනවා ප්‍රධාන කාණ්ඩ 4කින්. මෙන්න මේ මැද තියෙන කාබන් පරමාණුවට අපි කියන්නේ මධ්‍ය කාබන් පරමාණුව කියලා. මධ්‍ය කාබන් පරමාණුව. මේ මධ්‍ය කාබන් පරමාණුවට රසායනික කාණ්ඩ 4ක් ඉන්නවා. මේ NH2 කාණ්ඩයට කියන්නේ ඇමයිනෝ කාණ්ඩය කියලා. ඇමයිනෝ කාණ්ඩය. ඇමීන කාණ්ඩය කියලාත් කියනවා. මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් බව ඔබ දන්නවා. හයිඩ්‍රජන් පරමාණුව. එතකොට මේ ඉන්නේ කාබොක්සිල් අම්ල කාණ්ඩය. කාබොක්සිල් අම්ල කාණ්ඩය. මේ ඉන්නේ විචල්්‍ය කාණ්ඩයක්. මේකට අපිට ඇල්කයිල් කාණ්ඩය කියන්න පුළුවන්. ඇල්කිල් කාණ්ඩය කියලත් කියනවා. ඇල්කයිල් කාණ්ඩය, ඇල්කිල් කාණ්ඩය විවිධ නම් වලින් අදහස් වෙනවා. දැන් මේ ඇමයිනෝ කාණ්ඩය මගින් ඇමයිනෝ අම්ලවලට ලබා දෙන්නේ දරුවනේ භාෂ්මික ගුණයක්. එතකොට කාබොක්සිල් අම්ල කාණ්ඩ වලින් 9ම තියෙනවනේ. එයා ඇමයිනෝ අම්ල වලට ලබා දෙන්නේ ආම්ලික ගුණයක්. ආම්ලිකතාවයක් ලබා දෙන්නේ. දැන් එකම අණුව ඇතුලේ
ආම්ලික ගුණ පෙන්වන කාණ්ඩ වගේම භාෂ්මික ගුණ පෙන්වන කාණ්ඩ තියෙන නිසා මෙවැනි අණු හඳුන්වන්නේ උභය ගුණී අණු කියලා. මේ ස්වභාවයට කියන්නේ උභය ගුණික ස්වභාවය කියලා. මේක පොත්පත්වල ඇම්ෆෝටෙරික් ගුණය කියලත් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචනයක්. ඇම්ෆෝටෙරික් ගුණය හෙවත් උභය ගුණික ස්වභාවය. ඔබට මේ පද ඊට කලින් දකින්න දැනගන්න ලැබිලා ඇති. ඇම්ෆෝටෙරික් ගුණය නැත්තම් උභය ගුණික ස්වභාවය. එතකොට මේ කොටස් වලින් දරුවනේ ස්ථීරවම පවතින කොටස් වගේක් තියෙනවනේ වෙනස් වෙන්නේ නැතුව. මොනවද? NH2 කාණ්ඩය, හයිඩ්‍රජන් පරමාණුව, කාබොක්සිල් අම්ල කාණ්ඩය, මධ්‍ය කාබන් පරමාණුව. මේ කොටස් නියත වශයෙන්ම ඕනම ඇමයිනෝ අම්ලයක තියෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කොටසට කියන්නේ පිටකොන්ද කියලා. ඇමයිනෝ අම්ලේ පිටකොන්ද කියලා කියන්නේ. කොඳු නාරටිය නැත්තම් පිටකොන්ද, බෑක්බෝන් කියලාත් කියනවා. එතකොට වෙනස් වෙන කොටස මේ කොටසනේ. මොකද ආර් කාණ්ඩය අපි කියන්නේ විචල්්‍ය කාණ්ඩයක්. මොහොතින් මොහොත මෙතෙන්ට පිහිටන පරමාණු රසායනික කාණ්ඩ වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ වෙනස් වෙන කාණ්ඩයකට කියනවා මොකක් කියලාද? මෙවැනි කොටසක් හඳුන්වන්නේ අංශදාමය කියලා. අංශදාමය. අංශදාමය. අංශදාමය තමයි වෙනස් වෙන්නේ. පිටකොන්දට අයිති කොටස් වෙනස් වෙන්නේ නැහැ. එතකොට දරුවනේ මේ අපිට මුණ ගැහෙන සරලතම ඇමයිනෝ අම්ලය ගැනයි මම ඊළඟට කියන්න යන්නේ. ඒ තමයි මෙන්න මේ ඇමයිනෝ අම්ලය. අපිට මුණ ගැහෙන සරලතම ඇමයිනෝ අම්ලය. මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. ආර් කාණ්ඩයට හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙලා. ඇයි මෙයාට සරලතම ඇමයිනෝ අම්ලය කියන්නේ? දැන් හිතන්න මේ කොටස් සියල්ලම ඕනම ඇමයිනෝ අම්ලයක තියෙනවනේ. අපි ඇමයිනෝ අම්ලයක මේ තියෙන කොටස් වලට අදාළව සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගැන එකතු කරලා බලමු. දැන් නයිට්‍රජන් 14යි. හයිඩ්‍රජන් 1යි ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. ඒතර 14යි 2යි 16යි. මෙතන හයිඩ්‍රජන් 1යි 17යි. කාබන් 1යි 12යි. 17යි 12යි එකතු වුනහම 29යි. මෙතන තව කාබන් කෙනෙක් ඉන්නවා. ඒතර තව 12ක් එකතු වෙනවා. 29යි 12යි 39යි 41යි. 41යි ඔක්සිජන් එක්කෙනෙක් ඉන්නවා මෙතන 16යි. 41යි 16 කියන්නේ 57යි. ඊළඟ මෙතන තව ඔක්සිජන් කෙනෙක් ඉන්නවා. තව 16ක් එකතු වෙනවා. 57යි 16යි කියන්නේ 67යි 73යි. හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා 74යි. ඒතර ඕනම ඇමයිනෝ අම්ලයක 74ක සාපේක්ෂ අණුක ස්කන්ධයක් මේ කාණ්ඩ වලින් නියෝජනය කරනවා. එතකොට මේ 74ට වඩා ස්කන්ධය වැඩි වෙන්නේ ආර් කාණ්ඩයට පිහිටන සංයෝගයේ අණුව කාණ්ඩයේ අණුව. 74ට වඩා වැඩි කුඩා මගේ කීයද? 74ට වඩා වැඩි හැබැයි කුඩා මගේ කීයද? 75. 74ට වැඩි වෙන්නත් ඕනේ පොඩිම වෙන්නත් ඕනේ. 74ට වඩා වැඩි කුඩා මගේ 75. 75ක් එන්න නම් මෙතෙන්ට පිහිටන්න ඕනේ ආර් කාණ්ඩයට කවුද? හයිඩ්‍රජන්. එහෙම පිහිටපුවම මෙන්න මේ අණුවට තමයි කියන්නේ ග්ලයිසීන් කියලා. ග්ලයිසීන්. දැන් ප්‍රෝටීන නිර්මාණය කරන මානව දේහයේ තියෙන ඇමයිනෝ අම්ල 20න් එකක් තමයි දරුවනේ ග්ලයිසීන් කියන්නේ. මේ තමයි සරලතම ඇමයිනෝ අම්ලය. මොකද සාපේක්ෂ අණුක ස්කන්ධ 74ට තව වැඩිපුර එකතු වෙන්නේ එකයි. ඒතර 75ක සාපේක්ෂ අණුක ස්කන්ධයක් තමයි මේ ග්ලයිසීන් දරන්නේ. ඊළඟට මේ ඇමයිනෝ අම්ල වල විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ කාරණාවත් ඔබට මතක් කරන්නට අවශ්‍යයි. මේ මධ්‍ය කාබන් පරමාණුවට ඇල්ෆා කාබන් කියලා කියනවා. නැත්තම් කියනවා අසමමිතික කාබන් කියලා. අසමමිතික කාබන් නැත්තම් ඇල්ෆා කාබන් කියලා කියනවා. එහෙම වෙන්න නම් මේ මධ්‍ය කාබන් පරමාණු වටා ඉන්න කාණ්ඩ හතර විදිහක් වෙන්න ඕනේ. අසමාන කාණ්ඩ වෙන්න ඕනේ. මෙතන NH2 එයාට වඩා අසමානයි හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්ට වඩා කාබොක්සිල් අසමානයි. හැබැයි කාබොක්සිල්ට වඩා මෙන්න මෙතන ඉන්න R කාණ්ඩය අසමාන වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මේ ග්ලයිසින් ගෙනම් මධ්‍ය කාබන් වටා අසමාන කාණ්ඩ හතරක් නැහැනේ. මේ දෙන්නම සමානයි. එතකොට මේ ග්ලයිසින්ගේ මධ්‍ය කාබන් පරමාණුව අපි ඇල්ෆා කාබන් නැත්තම් අසමමිතික කාබන් කියලා හඳුන්වන්නේ නැහැ. මේ ග්ලයිසීන් ඇරෙන්න අපට මුණ ගැහෙන අනිකුත් ඇමයිනෝ අම්ල සියල්ලෙම මධ්‍ය කාබන් පරමාණුව අසමමිතිකයි නැත්තම් ඇල්ෆා කාබන්. ඒකට හේතුව තමයි මේ පිහිටන කාණ්ඩ හතරම හතර විදිහක්. මෙතෙන්ට හයිඩ්‍රජන් පිහිටියොත් විතරයි මේක ග්ලයිසීන් වෙන්නේ. ග්ලයිසීන්ගේ එතකොට මධ්‍ය කාබන් පරමාණුව සමමිතික තත්වයක් පෙන්වනවා. අසමමිතික නැහැ.
හරි ඒ නිසා අසමමිතික කාබන් තියෙන්නේ ග්ලයිසීන් හැර අනෙකුත් හැම අමයිනෝ අම්ලෙම අසමමිතික මධ්‍ය කාබන් පරමාණුවක් තියෙනවා. මේ කාරණා විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලට ඔබට ලොකු උදව්වක් වේ. මේ තර්කානුකූලව මේ දේවල් දැනගන්න ඕනේ. අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදීත් මේ දේවල් සාකච්ඡා කරනවා. හරි. එහෙමනම් මේ ප්‍රශ්නෙට අදාළව આવොත් ප්‍රෝටීන සෑදීමට දායක වන මානව දේහයේ තියෙන ඇමයිනෝ අම්ල ගණන කොපමණද? ඇමයිනෝ අම්ල වර්ග 20ක් තියෙනවා. වර්ග 20ක් තියෙනවා. අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ 7 වෙනි ප්‍රශ්නෙටයි අපි දැන් මේ යොමු වෙන්නේ. තෘතීක ව්‍යුහය නිර්මාණය කිරීමට දායක වන බන්ධන වර්ග මොනවද කියලා. පිළිතුර ලියන්න කලින් තෘතීක ව්‍යුහය පොඩ්ඩක් අපි අවබෝධ කරගනිමු. දැන් අපි දන්නවා ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ තියෙනවා. අපි ඒවට කියන්නේ අංශදාම කියලානේ. අංශදාම අතර ඇතිවන විවිධ අන්තර්ක්‍රියා නිසා අර ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමේ තවදුරටත් පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන විශේෂයෙන්ම ත්‍රිමාන සුසංහිත නිශ්චිත සුසංහිත අනන්‍ය වූ ත්‍රිමානීය හැඩයට තමයි අපි කියන්නේ තෘතීක ව්‍යුහය කියලා. ඒක මම පොඩ්ඩක් පහලින් ලියන්න. මේ බලන්න. ඇමයිනෝ අම්ලවල අංශදාම අතර ඇතිවන විවිධ අන්තර්ක්‍රියා බන්ධන කියලා කියන්නත් පුළුවන්. ඇතිවන විවිධ අන්තර්ක්‍රියා නිසා අර හැදිලා තිබ්බ ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය මේ ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය තව දුරටත් පුළුල්ව නැමීමෙන් විතරක් නෙමෙයි නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන මෙන්න මේ වචන ටිකත් එකතු වෙන්න ඕනේ. නිශ්චිත සුසංහිත අනන්‍ය ත්‍රිමානීය හැඩය. ත්‍රිමානීය හැඩය තමයි දරුවෝ තෘතීක ව්‍යුහය කියන්නේ. දැන් මේ තෘතීක ව්‍යුහයේ මොන වගේ බන්ධනද තියෙන්නේ? මේ විශේෂ බන්ධනනේ අපෙන් අහන්නේ. එකක් තමයි හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන. හැබැයි සෑහෙන්න දුර්වල බන්ධන වර්ගයක්. අනිත් කෙනා අයනික බන්ධන. මේවත් කැඩිලා බිඳලා යන්න පහසුවෙන්ම පුළුවන්. ඊළඟට 9ෙම තියෙනවා දුර්වලයි කියලා. දුබල වැන්ඩවාල් අන්තර්ක්‍රියා. හරිම දුර්වලයි. මේකටම ජලබීතික අන්තර්ක්‍රියා කියලත් කියනවා. අවසාන වශයෙන් තියෙනවා ටිකක් ශක්තිමත් බන්ධන වර්ගයක් ඩයිසල්ෆයිඩ් බන්ධන. මේ බන්ධන නම් පහසුවෙන් බිඳ වැටෙන්නේ නෑ දරුවෝ. ඩයිසල්ෆයිඩ් බන්ධන. ඒ අනුව තෘතීක ව්‍යුහය නිර්මාණය කරන්න දායක වන බන්ධන වර්ග 4ක් තියෙනවා. විශේෂ බන්ධන 4ක්. හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, දුබල වැන්ඩවාල් අන්තර්ක්‍රියා හෙවත් ජලබීතික අන්තර්ක්‍රියා, ශක්තිමත් භාවයෙන් වැඩි ඩයිසල්ෆයිඩ් බන්ධන. මෙන්න මේ පිළිතුර තමයි ඔබ ලියන්න ඕනේ. එhmenan දරුවනේ අපි 8 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. DNA අණුවේ හේලික්ස් ආකාර ව්‍යුහයේ සම්පූර්ණ දඟරයක් තුල භෂ්ම යුගල් කොපමණ පවතීද? අපිට මේක ඇති ඇඳලා බලන්න පුළුවන් මෙහෙම. දැන් මෙන්න මේ වගේනේ ද්විත්ව හේලික්ස් ව්‍යුහය එන්නේ. අනිත් දාමේ අපි වෙනත් වර්ණයකින් ලකුණු කරමු. දැන් මේ සම්පූර්ණ දඟරයක් කියලා දරුවනේ අදහස් කරන්නේ මෙන්න මේ වගේ කොටසකට. සම්පූර්ණ දඟරයක් කියලා අදහස් කරන්නේ මෙන්න මේ වගේ කොටසකට. මෙන්න මේ වගේ කොටසකට තමයි සම්පූර්ණ දඟරයක් කියලා අදහස් කරන්නේ. ඒතර මෙවැනි සම්පූර්ණ දඟරයක් තුල ඇත්තටම භෂ්ම යුගල් සාමාන්‍යයෙන් 10ක් ඉන්නවා. 10ක් ඉන්නවා. මෙන්න මෙහෙම. එක යුගලක් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙන්න මේ වගේ භෂ්ම යුගල් 10ක් අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒ අනුව DNA අණුවේ හෙලික්ස් ආකාර ව්‍යුහයේ සම්පූර්ණ දඟරයක් තුල භෂ්ම යුගල් කොපමණ පවතීද? භෂ්ම යුගල් 10ක් පවතිනවා. භෂ්ම යුගල් 10ක් අපිට දකින්න පුළුවන් මේ වගේ අණුවක.
9 වෙනි ප්‍රශ්නයට අපි එහෙමනම් අවධානය යොමු කරමු. අපේ 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ දරුවෝ සෛලයක බහුලවම පවතින RNA වර්ගය කුමක්ද කියන එක. ඉතින් පිළිතුර හරිම සරලයි. බහුලවම නම් තියෙන්නේ රයිබෝසෝමීය RNA නැත්නම් rRNA. රයිබෝසෝමීය RNA නැත්නම් rRNA. දැන් මෙහෙමයි බහුලවම තියෙන්නේ රයිබෝසෝමීය RNA. අපි ඒක දියමු මෙහෙම. බහුලවම තියෙන RNA තමයි rRNA. අනිත් RNA දෙන්න ගැන දෙයක් කියන්න ඕනේ. කුඩාම RNA කවුද? කුඩාම RNA වර්ගය. කුඩාම RNA වර්ගය වෙන්නේ tRNA. එතකොට අඩුවෙන්ම තියෙන RNA වර්ගය කවුද? අඩුම වශයෙන් පවතින RNA. එතෙන්ට අයිති වෙන්නේ mRNA. අඩුම වශයෙන් පවතින RNA තමයි mRNA. මෙන්න මෙවැනි කරුණු පිළිබඳව ඔබ හොඳින් දැනුවත් විය යුතුයි. බහුලවම තියෙන RNA rRNA, කුඩාම RNA tRNA සහ අඩුවෙන්ම පවතින RNA mRNA. අපිට දැන් 10 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. සංයුක්ත ආලෝක අන්වීක්ෂයක විභේදන බලය කොපමණද? දැන් විභේදන බලයට අදාළ අගය ලියන්න කලින් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු විභේදන බලය කියන්නේ මොකක්ද කියලා. විභේදන බලය. දරුවනේ විභේදන බලය කියලා අදහස් කරන්නේ එකිනෙකින් වෙන් වූ ලක්ෂ දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ අතර තිබිය යුතු අවම දුර. එකිනෙකින් වෙන් වූ ලක්ෂ දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ අතර තිබිය යුතු අවම දුර. බලන්න. එකිනෙකින් වෙන් වූ ලක්ෂය දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ්‍ය දෙක අතර ඇති අවම දුර නැත්නම් අවම පරතරය. ඒකට තමයි අපි කියන්නේ විභේදන බලය කියලා. මේ විභේදන බලය ප්‍රතිබිම්බයක පැහැදිලි බව මිනුම් කරන හොඳ මිනුම් දණ්ඩක්. දැන් සංයුක්ත ආලෝක අන්වීක්ෂයක විභේදන බලය 0.2 මයික්‍රෝමීටර්. දැන් මිනිස් ඇසේ විභේදන බලය ගත්තොත් දරුවනේ මිනිස් ඇසක විභේදන බලය සැලකුවොත් ඒක 0.1 මිලිමීටර්. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක විභේදන බලය සැලකුවොත් ඒ ගැනත් ඔබ දැනගත යුතුයි 0.2 නැනෝමීටර්. 0.2 නැනෝමීටර්. ප්‍රශ්නෙන් අපින් අහන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයක විභේදන බලය ඒක 0.2 මයික්‍රෝමීටර් වෙනවා. අපට එහෙමනම් 11 වන ප්‍රශ්නයට යන්න පුළුවන්. දරුවනේ අපි 11 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. සෛල සංදි වර්ග නම් කරන්න. දැන් සෛල සංදි කියන්නේ මොනවටද? යාබද සත්ව සෛලවල ප්ලාස්ම පටල සම්බන්ධ කරන ව්‍යුහ තමයි සෛල සංදි කියලා කියන්නේ. මේ සෛල සංදි වලින් ඉෂ්ට වෙන මූලිකම කාර්යභාරය තමයි මේ යාබද සත්ව සෛලවල අභ්‍යන්තර රසායනික පරිසරය සම්බන්ධ කිරීම. එතකොට ඒක පොඩ්ඩක් අපි මතක් කරගෙන ඉමු. සෛල සංදි anu යාබද සත්ව සෛලවල ප්ලාස්ම පටල, මේක සෛල පටල කියන්නත් පුළුවන්, ප්ලාස්ම පටල සම්බන්ධ කරන ව්‍යුහ. දැන් මෙවැනි සෛල සංදි වර්ග 3ක් තියෙනවා. ඒ වර්ග 3 තමයි මෙතනදී පිළිතුරු වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එකක් තද සංදි. දෙවැනි එක තමයි ඩෙස්මසෝම හෙවත් නැංගුරම් සංදි. තුන්වෙනි සංදි වර්ගය තමයි හිදැස් සංදි නැත්නම් sannivedana සංදි. හරි. අපි ලියමු තද සංදි. දෙවැනි එක ඩෙස්මසෝම හෙවත් නැංගුරම් සංදි. ඒ වගේම අවසාන සංදි වර්ගය තමයි හිදැස් සංදි. එහෙම නැත්නම් sannivedana සංදි. sannivedana සංදි. අපි 12 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. කේන්ද්‍ර දේහයක් යනු කුමක්ද? දරුවනේ කේන්ද්‍ර දේහ පවතින්නේ සත්ව සෛලවල පමණයි. ඒ වගේම කේන්ද්‍ර දේහ න්‍යෂ්ටියට සමීපව පවතින්නේ.
ඒ වගේම කේන්ද්‍ර දේහ එකිනෙකට ලම්බකව පවතින්නේ. ඒ කියන්නේ කේන්ද්‍රිකා යුගලක් එකිනෙකට ලම්බකව තමයි තියෙන්නේ. එහෙම තියෙන ප්‍රදේශය තමයි කේන්ද්‍ර දේහයක් කියලා කියන්නේ. කේන්ද්‍ර දේහයක් කියලා කියන්නේ න්‍යෂ්ටියට සමීපව එකිනෙකට ලම්බකව පවතින කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශය කොහෙද? සත්ව සෛලවල. සත්ව සෛලවල න්‍යෂ්ටියට සමීපව එකිනෙකට ලම්බකව පවතින කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශයට තමයි කේන්ද්‍ර දේහයක් කියන්නේ. එතකොට මෙන්න න්‍යෂ්ටිය, න්‍යෂ්ටිකාව, ක්‍රොමැටින් ඉන්නවා. මෙති ක්‍රොමැටින් ඉන්නවා. දැන් මේට සමීපව කේන්ද්‍ර දේහ දෙකක්, අතරම කේන්ද්‍රිකා දෙකක් එකිනෙකට ලම්බකව ඉන්නවා. එතකොට මෙන්න මේ ප්‍රදේශය තමයි කේන්ද්‍ර දේහය කියලා අදහස් කරන්නේ. මේ ප්‍රදේශය. මේ ප්‍රදේශය. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සත්ව සෛලවල පමණක් හමුවන න්‍යෂ්ටියට සමීපව පවතින එකිනෙකට ලම්බකව පිහිටි කේන්ද්‍රිකා දෙකක් සහිත ප්‍රදේශය. 13 වෙනි ප්‍රශ්නේ. ග්ලයොක්සිසෝම මගින් ඉටුවන කෘත්‍ය කුමක්ද? දරුවනේ මේ ග්ලයොක්සිසෝම ගැන පැරණි විෂය නිර්දේශයේ තිබ්බේ ශුද්‍ර දේහ කියන මාතෘකාව යටතේ. ශුද්‍ර දේහ දෙවර්ගයක් තියෙනවා. පෙරොක්සිසෝමයි ග්ලයොක්සිසෝමයි. දැන් ශුද්‍ර දේහ කියන එක අපේ විෂය නිර්දේශය තුල නැහැ. පෙරොක්සිසෝම විකරණය වෙලා වෙනස්කම් වලට ලක් වෙලා හැදිච්ච විශේෂ ඉන්ද්‍රියකා වර්ගයක් තමයි ග්ලයොක්සිසෝම කියන්නේ. ග්ලයොක්සිසෝම ශාක සෛල වල පමණයි දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මේද සංචිත ශාක පටකවල තමයි ග්ලයොක්සිසෝම බහුලවම අපිට මුණ ගැහෙන්නේ. ග්ලයොක්සිසෝම වලින් එකම එක කාර්යය කරන්නේ ඒ තමයි මේද අම්ල සීනි බවට පරිවර්තනය කිරීම. ඒ පිළිතුර තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. මේද අම්ල සීනි බවට පරිවර්තනය. මේද අම්ල සීනි බවට පරිවර්තනය කිරීම තමයි ග්ලයොක්සිසෝම මගින් ඉටුවන කෘත්‍ය වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ජීනෝට් කලාවේ පවතින සෛල දෙවර්ගයක් ලියන්න. දැන් දරුවනේ ජීනෝට් කලාව කියන්නේ මොකක්ද? සෛල විභාජන ක්‍රියාවලියේදී ඉදිරි කලාවන් සඳහා ප්‍රවිෂ්ඨ වීමට සෛලයක් සූදානම් බව සහතික කරන විශේෂ ස්ථාන වගයක් සෛල චක්‍රයේ පවතිනවා. ඒවා තමයි සෛල චක්‍රය පාලනය කරන ස්ථාන. අපි ඒවට කියන්නේ පිරික්සුම් ස්ථාන. දැන් පිරික්සුම් ස්ථාන විදිහට තියෙනවා G1, G2 සහ M වැනි කලාවන්. එතකොට මේ G1 කියන පිරික්සුම් ස්ථානයේදී සමහර සෛලවල ඉදිරි විභාජන ක්‍රියාවලියට ඒ සෛලයේ සූදානම් බවට සංඥා නිකුත් වුනහම අනෙකුත් කලාවන් සියල්ලම පසු කරමින් සෛලයේ විභාජනය වෙනවා. නමුත් යම්කිසි සෛලයක් මේ විභාජන ක්‍රියාවලියට සූදානම් නැත්නම් G1 අවස්ථාවේදී G1 කලාවේදී ඒ සඳහා සංඥාවක් නිකුත් වෙන්නේ නැහැ. එතකොට එවැනි සෛල විභාජනයක් සිදු නොවන අවධියකට ඇතුල් වෙනවා. ඒ අවධිය තමයි අපි මේ G නෝට් අවධිය කියලා කියන්නේ. ඉතින් මානව දේහයේ තියෙන බොහෝ සෛල මේ G නෝට් අවධියේ පසු වෙනවා. විශේෂයෙන්ම නියුරෝන නැත්නම් අපි කියන්නේ ස්නායු සෛල, ඒ වගේම පේශි සෛල මේ G නෝට් වලට අයිති. එතකොට G නෝට් කලාවේ පවතින සෛලවල විශේෂත්වය තමයි ඒ සෛලවල සෛල විභාජන ක්‍රියාවලියක් තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. සෛල විභාජනයක් නොවි පවතිනවා. ඒ සෛල මැරෙනකම්, ඒ සෛල අජීවී තත්ත්වයට පත් වෙනකම් විභාජන ක්‍රියාවලියට ලක් වෙන්නේ නැහැ. සෛල චක්‍රයට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සෛල චක්‍රයෙන් ඉවත් වීමක් තමයි මේ සෛලවල දකින්න ලැබෙන්නේ. ඉතින් එහෙමනම් G නෝට් කලාවේ පවතින සෛල දෙවර්ගයක් තමයි ස්නායු සෛල, ඒ වගේම පේශි සෛල. ස්නායු සෛල වලට තමයි අපි නියුරෝන කියලාත් කියන්නේ. එහෙනම් අපිට 15 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නයට. දරුවනේ අපි 15 වෙනි ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඌනනේ වැදගත්කම් මොනවද? දැන් ලිංගික ප්‍රජනන ක්‍රියාවලියට වැදගත් වෙන්නේ ඌනනේ.
ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය නිසා සිද්ධ වෙන දේ තමයි පරම්පරාවෙන් පරම්පරාවට නැත්නම් පරම්පරාවන් ඔස්සේ නියත වර්ණ දේහ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට හැකි වෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් පළවෙනි වැදගත්කමට. ලිංගික ප්‍රජනනයට දායක වීමෙන් පරම්පරා ඔස්සේ නියත වර්ණ දේහ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට හැකිවීම හැකියාව ලැබීම. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගන්න හැකි වෙනවා. ඒක තමයි පළවෙනි කෘත්‍යය. දෙවෙනි කෘත්‍යය මේ ඌනනේ තියෙන තවත් වැදගත්කමක් තමයි දරුවනේ ඌනන ක්‍රියාවලියේදී අවතරණය, ප්‍රතිසංයෝජනය, ස්වාධීන සංරචනය වැනි ක්‍රියා සිදුවීම නිසා ප්‍රවේණික ප්‍රභේදන නිර්මාණය වෙනවා. ඒකත් වැදගත්. අවතරණය, ස්වාධීන සංරචනය, ප්‍රතිසංයෝජනය නිසා ප්‍රවේණික ප්‍රභේදන ඇතිවීම. ප්‍රවේණික ප්‍රභේදන ඇතිවීම. තුන්වෙනි කාරණාව තමයි මේ නව ප්‍රභේදන ඇතිවීම නිසා එක පරිණාමික ක්‍රියාවලියට මඟ පෑදීමක් සිදු කරනවා. තුන්වෙනි වැදගත්කම තමයි නව ප්‍රවේණික ප්‍රභේදන ඇතිවීම පරිණාමයට මඟ පාදයි. ඔන්න දරුවනේ ඌනනේ වැදගත්කම් තුනක් තියෙනවා. එකක් තමයි ලිංගික ප්‍රජනනයට දායක වීම මගින් පරම්පරාවන් ඔස්සේ නියත වර්ණ දේහ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අවතරණය, ස්වාධීන සංරචනය, ප්‍රතිසංයෝජනය වැනි ක්‍රියා නිසා ප්‍රවේණික ප්‍රභේදන ඇති වෙනවා. මේ ඇතිවන නව ප්‍රවේණික ප්‍රභේදන පරිණාමයට මඟ පාදනවා. ඉතින් හරිම සරල කාරණා කීපයක්. මේවා හොඳින් පාඩම් කරගන්න. අපි කලින් ප්‍රශ්න පත්‍රයකදී අනුරණ විභාජනයේ වැදගත්කම් ගැන කිව්වා. දැන් 10 වන ප්‍රශ්න පත්‍රයේදී ඌනනේ වැදගත්කම් ගැනයි මේ සාකච්ඡා කළේ. එහෙමනම් 16 වෙනි ප්‍රශ්නෙට අපි යමු. එන්සයිම යනු මොනවාද? හරිම ලේසියෙන්ම පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් ගොඩක් දරුවන් වරද්ද ගන්න ප්‍රශ්නයක්. දරුවනේ එන්සයිම කියලා අදහස් කරන්නේ සජීවී සෛල තුල නිපදවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කළ හැකි මහා අණු විශේෂයක්. ඇතරම බොහොමයක් එන්සයිම ප්‍රෝටීන. කෙනෙක්ට ප්‍රෝටීන වර්ග කියන්න පුළුවන්. නමුත් වඩාත්ම සුදුසුයි මහා අණු විශේෂයක් කියන එක. එතකොට සජීවී සෛල තුල නිපදවෙන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණයට ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණයට දායක වන මහා අණු විශේෂයක් තමයි එන්සයිම කියන්නේ. සජීවී සෛල තුල නිපදවෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන මහා අණු ඒවා තමයි එන්සයිම කියන්නේ. සජීවී සෛල තුල නිපදවෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන මහා අණු තමයි එන්සයිම ලෙස අදහස් කරන්නේ. එhmenan 17 වෙනි ප්‍රශ්නෙට අපි යමු. සහසාධක දෙවර්ගය නම් කරන්න. දරුවනේ ඉස්සෙල්ලම සහසාධක කියන්නේ මොකක්ද කියලා මතකයේ ආවර්ජනය කරගමු. සහසාධක කියලා අදහස් කරන්නේ ඇතැම් එන්සයිම් වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන එන්සයිමයට ලිහිල්ව හෝ තදින් සම්බන්ධ වන ප්‍රෝටීන නොවන සංඝටක. ඒක මුලින්ම දැනගන්න ඕනේ. ඇතැම් එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන එන්සයිමයට
ලිහිල්ව හෝ තදින් සම්බන්ධ වන ප්‍රෝටීන නොවන සංඝටක. මේ කිසිවක් ප්‍රෝටීනමය සංඝටක නෙමෙයි. ප්‍රෝටීන නොවන සංඝටක. දැන් සහසාධක සම්බන්ධ වීම මත ආකාර දෙකක් තියෙනනේ. ලිහිල්ව සම්බන්ධ වෙනවා නම් ඒවා සම්බන්ධ වෙන්නේ తాවකාලිකව. හැබැයි තදින් සම්බන්ධ වෙනවා නම් ඒවා සම්බන්ධ වෙන්නේ ස්ථීර වශයෙන්. ඒතර සහසාධක රසායනික වශයෙන් දෙආකාරයකට අපිට බෙදන්න පුළුවන්. කාබනික සහසාධක සහ අකාබනික සහසාධක. මේ බලන්න. එකක් තමයි කාබනික සහසාධක. අනිත් එක අකාබනික සහසාධක. අකාබනික සහසාධක. දැන් කාබනික සහසාධක වලටම තමයි දරුවනේ සහ එන්සයිම කියලා කියන්නේ. කාබනික සහසාධක වලටම කියන තවත් සමාන පදයක් තමයි මේ සහ එන්සයිම. එතකොට මේවට උදාහරණත් අපි ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරනවා. එhmenan සහසාධක දෙවර්ගය ගැන සාකච්ඡා කරපු නිසා අපිට 18 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. දරුවනේ 18 වෙනි ප්‍රශ්නේ. ප්‍රභා පද්ධතියක ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. හරිම සරල දෙයක්. ඉස්සෙල්ලා මතක් කරගමු ප්‍රභා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. දරුවනේ ප්‍රභා පද්ධතියක් කියලා අදහස් කරන්නේ ප්‍රභා සංශ්ලේෂී වර්ණක අණු විශේෂයෙන්ම ක්ලෝරොෆිල් අණු ඒ වගේම වෙනත් වර්ණක අණු නැත්නම් වෙනත් කාබනික සංයෝග සහ ප්‍රෝටීන අණු වලින් සමන්විත සංකීර්ණ මේ සංකීර්ණ පිහිටන්නේ හරිත ලවය ග්‍රැනාවල ඒ කියන්නේ පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත. ඒතර හරිත ලව ග්‍රැනාවල තෛලකොයිඩ පටල මත පිහිටන ක්ලෝරොෆිල් අණු වෙනත් කාබනික අණු සහ ප්‍රෝටීන අණු වලින් සමන්විත සංකීර්ණ තමයි ප්‍රභා පද්ධති කියන්නේ. ඒක අපි මතක් කරගෙනමු. ප්‍රභා පද්ධති යනු ක්ලෝරොෆිල් අණු වෙනත් කාබනික අණු හා ප්‍රෝටීන අණු වලින් සමන්විත තෛලකොයිඩ පටල මත පිහිටන සංකීර්ණ. ප්‍රභා පද්ධති කියන්නේ ක්ලෝරොෆිල් අණු වෙනත් කාබනික අණු සහ ප්‍රෝටීන අණු වලින් සමන්විත තෛලකොයිඩ පටල මත පිහිටන සංකීර්ණ තමයි ප්‍රභා පද්ධති කියන්නේ. දැන් ප්‍රභා පද්ධති කොටස් දෙකකින් සමන්විතයි. එකක් තමයි මේ ලොකු කොටුවෙන් අපි නිරූපණය කරන්නේ ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණ. ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය. මේ ඊට ඇතුළෙන් තියෙන මේ පොඩි කොටුවෙන් නිරූපණය වෙන්නේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. දැන් ඔය ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ දරුවනේ කොටස් දෙකකින් සමන්විතයිනේ. ඒ තමයි එකක් ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා පහලින් ඉන්නවා විශේෂ ක්ලෝරොෆිල් A අණු යුගලක්. විශේෂ ක්ලෝරොෆිල් A අණු යුගලක් තමයි එතන ඉන්නේ. ඒ අනුව දරුවනේ අපිට කියන්න පුළුවන් ප්‍රභා පද්ධතියක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවද මේ කොටස් දෙක? එකක් තමයි ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණ. ඒ වගේම දෙවැනි කොටස තමයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය සහ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය කියලා කොටස් දෙකකින් තමයි ප්‍රභා පද්ධතියක් සමන්විත වෙන්නේ. එhmenan අපිට 19 වෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී සෑදෙන සංයෝග මොනවාද?
චක්‍රී ඉලෙක්ට්‍රෝන ගැලීමකදී සෑදෙන සංයෝග මොනවද? හැදෙන්නේ එක සංයෝගයයි. කොහොමද බලමු මේ සංයෝග හැදෙන විදිහ. මේ බලන්න. දැන් චක්‍රී ඉලෙක්ට්‍රෝන ගැලීම සිද්ධ වෙන්නේ ප්‍රභා පද්ධති එකට ආශ්‍රිතව. PS1. මේ චක්‍රී ඉලෙක්ට්‍රෝන ගැලීම සිදුවන ස්ථානය ග්‍රැනා එකිනෙක සම්බන්ධ කරන. ඒ කියන්නේ පංජර කණිකා එකිනෙක සම්බන්ධ කරන අන්තර් පංජර කණිකා සූස්තර මත තමයි ප්‍රභා පද්ධති එක පවතින්නේ. ප්‍රභා පද්ධති එක විතරයි ඒ පටල මත පවතින්නේ. එතන තමයි මේ චක්‍රී ඉලෙක්ට්‍රෝන ගැලීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙතකොට මේකට දායක වෙන්නේ PS1 පද්ධතිය විතරයි. එතන ඉන්නවා P700 විශේෂ ක්ලෝරොෆිල් A අණු. ඊට අමතරව ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයේ ප්‍රභා වර්ණක ඉන්නවා. ඒ වර්ණක වලින් තමයි මේ ෆෝටෝන වල ශක්තිය ලබා ගන්න. ඒ ශක්තිය වර්ණක අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරලා අවසානයේදී ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න P700 කියන විශේෂ ක්ලෝරොෆිල් A අණු වලට මේ ශක්තිය ලැබෙනවා. එතකොට මේ ශක්තිය ලබාගෙන අණු උද්දීපනය වෙලා අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. මෙන්න අධිශක්ති ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ පිට කරන අධිශක්ති ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ප්‍රතිග්‍රහණය කරලා ඒවා විශේෂ ඉලෙක්ට්‍රෝන වාහක පද්ධතියක් ඔස්සේ යවනවා. දැන් මේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී යවන වාහක පද්ධතිය ඔස්සේ නෙමෙයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී යවන්නේ. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන යොමු කරන්නේ PQ වාහක පද්ධතියට. එයින් අනතුරුව සයිටෝක්‍රෝම් සංකීර්ණයට අවසානයේදී PC වාහක ශ්‍රේණියට තමයි පද්ධතියට තමයි මේ ඉලෙක්ට්‍රෝන යොමු කරන්නේ. එතකොට මෙන්න ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය. දැන් අධිශක්ති ඉලෙක්ට්‍රෝන පිට වෙච්ච නිසා P700 ධනාරෝපිත තත්වයකට නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌනතාවයකට පත් වෙනවා. ඒ ඌනතාවයේ නැති කිරීම පිණිස තමයි මේ PC හරහා මේ ඉලෙක්ට්‍රෝන නැවත P700ට ලැබෙන්නේ. ඒතර තමන් පිට කරපු ඉලෙක්ට්‍රෝනම නැවත තමන්ට ලැබෙන හින්දා මෙතනදී ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තියෙන්නේ චක්‍රීය මාර්ගයක. දරුවනේ මේ අවස්ථාවේදී සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී ඉලෙක්ට්‍රෝන සතු ශක්තියෙන් කොටසක් භාවිතා කරලා ATP නිෂ්පාදනය වෙනවා. ATP සංශ්ලේෂණය වෙනවා. මේ සිදුවීම අපි හඳුන්වනවා ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියලා. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය. එතකොට චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී සෑදෙන සංයෝග මොනවද කියලා අහුවොත් එක සංයෝගයයි ඒ තමයි ATP. ATP විතරයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී සෑදෙන්නේ. මොකද මේ ක්‍රියාවලිය තුලදී අපිට සැදෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ අණුක ඔක්සිජන් සහ ඒ වගේම NADPH. මොකද NADPH නිෂ්පාදනය වෙන්නේ සහ අණුක ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී. අණුක ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ ප්‍රභා ජල විච්ඡේදනයේදී. ඒ වගේම NADPH නිෂ්පාදනය වෙන්නේ ප්‍රභා ඔක්සිහරණ ක්‍රියාවලියේදී. එමනම් දරුවනේ 19 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. මීළඟට අපිට 20 වෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. ග්ලයිකොලිසිය සිදුවන ස්ථානය කුමක්ද? දරුවනේ ග්ලයිකොලිසිය කියන්නේ සෛලීය ශ්වසන ක්‍රියාවලියේ ආරම්භක පියවර. මේක ස්වායු ශ්වසනයට වගේම නිර්වායු ශ්වසනයට දෙකටම පොදු ක්‍රියාවලියක්නේ. හරි. ග්ලයිකොලිසිය සිදුවන ස්ථානය සයිටෝසෝලය. සයිලෝප්ලාස්මිය කියලා කියන්නත් පුළුවන්. වඩාත්ම හොඳයි සයිටෝසෝලය කියලා කියනවනම්. ග්ලයිකොලිසියදී සිද්ධ වෙන්නේ ග්ලූකෝස් අණුවක්, කාබන් පරමාණු 6ක් දරන ග්ලූකෝස් අණුවක්, කාබන් පරමාණු 3ක් දරන පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටීම. මෙතනදී ආරම්භක ප්‍රතික්‍රියා සඳහා ATP අණු දෙකක් වැය වෙනවා. අවසානයේදී ATP අණු 4ක් හැදෙනවා. ඒතර ශුද්ධලාභයේ විදිහට ATP අණු 2යි ගන්න. ඒ ATP අණු නිෂ්පාදන වීම සිද්ධ වෙන්නේ උපස්තර ෆොස්ෆොරයිලීකරණය මගින්. ඒ වගේම මේ ක්‍රියාවලිය තුල NADH අණු දෙකකුත් නිෂ්පාදනය වෙනවා. ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියේදී කාබොක්සිල් කරණයක්වත් කාබොක්සිල් හරණයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එමනම් ග්ලයිකොලිසිය සිදුවන ස්ථානය සයිටෝසෝලය. දැන් ග්ලයිකොලිසියේදී සිදුවන දේ අපි පොඩ්ඩක් මතක් කරගමු. කාබන් 6 ග්ලූකෝස් අණුවක් මේ ක්‍රියාවලිය තුලදී දරුවනේ පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. කාබන් 3
පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. දැන් මෙතනදී ශුද්ධ ලාභය ශුද්ධ ATP ලාභය ලෙස ATP අණු දෙකක් ලැබෙනවා. උපස්තර පොස්පොරයිලීකරණයෙන් තමයි මේ ATP නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම NADH අණු දෙකක් ප්‍රතිඵල වෙනවා. දැන් මේ ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියට අණුක ඔක්සිජන්ගේ කිසිම බලපෑමක් නැති නිසා ඔක්සිජන් තිබුණත් නැතත් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ස්වායු ශ්වසනයට වගේම නිර්වායු ශ්වසනයටත් පොදු ක්‍රියාවලියක් තමයි ග්ලයිකොලිසිය කියන්නේ. එමනම් 20 වෙනි ප්‍රශ්නයේ සාකච්ඡා කරපු නිසා අපිට 21 වන ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. දරුවනේ ද්විපද නාමකරණය ඉදිරිපත් කළේ කවුරුන්ද? හරිම පහසු ප්‍රශ්නයක්. කැරොලස් ලිනේයස් ස්වීඩන් ජාතික විද්‍යාඥයෙකු වෙච්ච කැරොලස් ලිනේයස් තමයි ද්විපද නාමකරණය ඉදිරිපත් කළේ. කැරොලස් ලිනේයස්. දැන් මෙතනදී ද්විපද නාමකරණයේ මූලික අන්තර්ජාතික සංකේත ටික මම තවත් වරක් මතක් කරන්නට කැමතියි. දරුවනේ ද්විපද නාමකරණයේදී පළමු නීතිය තමයි ජීව විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්න බෑ. ජීව විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්න බෑ. සෑම විටම පද දෙකකින් මේ විද්‍යාත්මක නාමය සමන්විතයි. පළමු පදය ඝන නාමය, දෙවන පදය සුළු නාමය නැත්තම් විශේෂිත නාමය කියලා හඳුන්වනවා. එතකොට මේ සෑම විද්‍යාත්මක නාමයක්ම ලතින් හුරුවක් ගන්නවා. උච්චාරණය ලතින් හුරුවක් ගන්නවා. නමුත් මේවා සටහන් තබන්නේ ඉංග්‍රීසි අක්ෂර නැත්තම් රෝමන් අක්ෂර වලින්. දැන් ඝන නාමයේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් වෙන්න ඕනේ. ඉතිරි අකුරු සිම්පල් අකුරු විදිහටයි ලියන්නේ. යොදාගන්නේ. සුළු නාමයේ සියලුම අකුරු සිම්පල් අකුරු වෙන්න ඕනේ. දැන් මේ ඝන නාමයේ පළමු පදේ කියලා කිව්වනේ. සුළු නාමයේ දෙවන පදේ. මේ පද දෙක එකට ගත්තම මේකට විද්‍යාත්මක නාමය නැත්තම් විශේෂ නාමය කියලා කියනවා. අතින් ලියනවා නම් පද දෙක යටින් වෙන වෙනම ඉරි දෙකක් අඳින්න ඕනේ. මුද්‍රණයේදී නම් ඇල අකුරු නැත්නම් අපි කියන්නේ ඉටලික්ස් භාවිතා කරන්නත් ඕනේ. ඒ වගේම විද්‍යාත්මක කාර්යයන් වලදී නාමකරණය හඳුන්වා දුන්න විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ ඒ නම කොටසක් විදිහට හෝ එහෙම නැත්නම් නමේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් ලෙස සුළු නාමයට පසුව ලියනවා. හැබැයි ඒක ලතින් හුරුවක් ගන්නෙ නැහැ. උපවිශේෂ ප්‍රභේද වගේ කාණ්ඩ ඉන්න පුළුවන්. ඒව නම් කරන්න තෙවන පදයක් භාවිතා කරනවා. එතකොට ඒක ත්‍රිපද නාමකරණය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තුන්වන පදය සුළු නාමයට පසුව තමයි යෙදෙන්නේ. ඉතින් ඔන්න ඔය නීති රීති ටිකත් ඔබට මම මතක් කළා මේ ප්‍රශ්නෙට අදාළවම. අපි 22 වන ප්‍රශ්නෙට දැන් යමු වෙමු. දරුවනේ රාජධානි පහ වර්ගීකරණය හඳුන්වා දුන්නේ කවුද? රොබර්ට් H විටේකර්. පිළිතුර හරිම සරලයි. රොබර්ට් H විටේකර් කියන විද්‍යාඥයා තමයි මේක හඳුන්වා දුන්නේ. මේ රාජධානි පහ මතක් කරගත්තොත් මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගි, ඒ කියන්නේ දිලීර, ප්ලාන්ටේ, ඇනිමාලියා. මෙන්න මේ තමයි රාජධානි පහ මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. එතකොට මේ රාජධානි පහ තෝරා ගැනීම සඳහා නිර්මාණය කිරීම සඳහා මොහු පදනම් කරගත්තා ප්‍රධාන නිර්ණායක තුනක්. ප්‍රධාන නිර්ණායක තුනක් මත පදනම් වෙලා තමයි මේ රාජධානි පහ වර්ගීකරණය රොබර්ට් විටේකර් විද්‍යාඥයා ඉදිරිපත් කළේ. මොනවද මේ නිර්ණායක තුන? එකක් තමයි සෛල සංවිධානය. මෙතනදී සෛල සංවිධානය කියලා අදහස් කරන්නේ ශූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධාන පිළිබඳව. මොකද මේ ශූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධාන පිළිබඳව අවධානයට ලක්ුණේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයාගෙන මේ ශුද්‍රජීවී සෛල පිළිබඳව විශාල කරුණු ප්‍රමාණයක් අනාවරණය කරගත්තට පස්සේ. දෙවැනි එක තමයි සෛල සැකැස්ම, එහෙම නැත්නම් ඒකසෛලික බහුසෛලික බව. ඒකසෛලික බහුසෛලික බව. දරුවනේ තුන්වෙනි නිර්ණායකය වෙන්නේ පෝෂණ ක්‍රමය. ඒ කියන්නේ ස්වයං පෝෂී පෝෂණයක්ද, විෂම පෝෂී පෝෂණයක්ද? විෂම පෝෂී පෝෂණයක් නම් ඒක අවශෝෂක විෂම පෝෂීද, අධිග්‍රාහක විෂම පෝෂීද? මේ පෝෂණ ක්‍රමය තමයි තුන්වෙනි නිර්ණායකය. එතකොට සෛල සංවිධානයේ ඒකසෛලික බහුසෛලික බව,
පෝෂණ ක්‍රමේ පදනම් කරගෙන තමයි රාජධානි පහ වර්ගීකරණ ඉදිරිපත් කළේ රොබර්ට් ටෙච් විටේකර්. ඒ රාජධානි පහ නැවත අපි මතක් කළොත් මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා කියන රාජධානි තමයි මේ රාජධානි පහ වර්ගීකරණයට අයත් වුණේ. එහෙමනම් දරුවනේ 23 වෙනි ප්‍රශ්නයට අපි යමු. ප්‍රොටිස්ටා රාජධානිය ස්වභාවික කාණ්ඩයක් නොවීමට හේතුව කුමක්ද? දැන් අපි දන්නවා ප්‍රොටිස්ටා රාජධානිය නිර්මාණය කරේ අර්නස්ට් හේකල්. ශාක සත්ව රාජධානි වලට ඇතුළත් කරන්න බැරි ශුද්‍ර ජීවීන් ඇතුළත් කිරීම සඳහා අර්නස්ට් හේකල් විසින් යෝජනා කරපු රාජධානිය තමයි ප්‍රොටිස්ටා රාජධානිය. හැබැයි ප්‍රොටිස්ටා රාජධානිය කියන්නේ ස්වභාවික කාණ්ඩයක් නැත්නම් ස්වභාවික තක්සෝණයක් නෙමෙයි. ඒකට හේතුව තමයි විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුත් ජීවීන් මෙහි අන්තර්ගත වීම. හරි, විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුත් පූර්වජයන් කීප දෙනෙක්ම මේ රාජධානිය තුල ඉන්නවා. සාමාන්‍ය රාජධානියක ඉන්නේ එක් පූර්වජයෙක්ගෙන් සම්භවය වෙච්ච ජීවීන්. නමුත් මෙතනදී විවිධ පරිණාමික සම්භවයන් සහිත පූර්වජයන් කීප දෙනෙක් සිටීම නිසා මේක ස්වභාවික කාණ්ඩයක් නැත්නම් තක්සෝණයක් නෙමෙයි. එමනම් ප්‍රොටිස්ටා රාජධානිය ස්වභාවික කාණ්ඩයක් නොවීමට හේතුව තමයි විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුත් පූර්වජයින් ආකාර කිහිපයක් සිටීම. විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුත් පූර්වජ ආකාර කීපයක් සිටීම තමයි මේ ප්‍රොටිස්ටා රාජධානිය ස්වභාවික කාණ්ඩයක් නොවීමට මූලිකම හේතුව උනේ. එhmenan දරුවනේ අපි 24 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ 24 වෙනි ප්‍රශ්නෙට තමයි මම එන්නේ. විශේෂය සඳහා ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීම. මේක තමයි හොඳම අර්ථ දැක්වීම. ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීම. දරුවනේ විශේෂයක් කියන්නේ මොන වගේ කණ්ඩායමකටද? ජීවීන් කණ්ඩායමක්. මොන ජීවීන් කණ්ඩායමක්ද? සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී සහ සරු ජනිතයන් නිපද විය හැකි ජීවීන් කණ්ඩායමකට තමයි අපි විශේෂයක් කියලා කියන්නේ. බලන්න. සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී හා සරු ප්‍රජනිතයක් නිපද විය හැකි ජීවින්ගේ කුඩා කණ්ඩායම සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී සහ සරු ජනිතයන් නැත්නම් සරු ප්‍රජනිතයක් නිපද විය හැකි ජීවින්ගේ කුඩා කණ්ඩායම තමයි විශේෂයක් කියලා අර්ථ දක්වන්නේ. ඒ තමයි විශේෂය සඳහා ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීම. එමන් අපි 25 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ හරිම සරල ප්‍රශ්නයක්. ගණනාමය යනු කුමක්ද? ගණනාමය කියලා අදහස් කරන්නේ විද්‍යාත්මක නාමයක නැත්නම් විශේෂ නාමයක තියෙන පළමු පදය. විද්‍යාත්මක නාමයේ තියෙන පළමු පදය ගණනාමය බොහෝ වෙලාවට නාම පදයක්. ඒකත් මතක තියාගන්න ඕනේ. ගණනාමය කියන්නේ විද්‍යාත්මක නාමයේ පළමු පදයයි. ඒයින් විස්තර කරන්නේ ඒ ජීවියෙක්ගේ නාම පදයක් විදිහටයි ඒක සලකන්නේ. ජීවියා සම්බන්ධ නාම පදයක් තමයි ගණනාමය කියන්නේ. හරි. විද්‍යාත්මක නාමයේ පළමු පදයයි එය නාම පදයකි. දැන් උදාහරණයක් ගත්තොත් මිනිසාගේ විද්‍යාත්මක නාමය හෝමෝ සේපියන්ස්. මේකේ හෝමෝ කියන පදේ තමයි ගණනාමය. දැන් හෝමෝ කියන්නේ මානව කියන අදහස. මානව නැත්නම් මිනිස් කියන අදහස තමයි තියෙන්නේ. ඒක නාම පදයක්. හරි. ඉතින් මෙන්න මේ වගේ පද තමයි ගණනාමය කියලා අදහස් කරන්නේ. එහෙමනම් දරුවනේ 25 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා අවසන්. මේ අනුව 10 වන ප්‍රශ්න පත්‍රයට අදාළව පළමු කොටස මේන් අවසන් වෙනවා. පළමු කොටස යටතේ අපි පළමු ප්‍රශ්නයේ සිට 25 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 25ක් ඔබට සාකච්ඡා කළා.
මෙහි දෙවන කොටසේදී සිදුවන්නේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡාවයි. එහෙමනම් දරුවනේ දෙවන කොටසත් එක්ක එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.